ආයුබෝවන් දරුවනේ මීට ඉහත දවසක මම ආන්තික පිරිවැයට අදාළව ආන්තික පිරිවැය පාඩමට අදාළව න්‍යායික කරුණු ගණනාවක් පැහැදිලි කරා. ඒකෙන් මම උත්සාහ කරේ ආන්තික පිරිවැය මාතෘකාව කොහොමද අපිට ප්‍රයෝජන වෙන්නේ, කළමනාකරණ ගිණුකරණයේදී ඒක භාවිතා කරන්නේ කොහොමද, ඒකෙන් කළමනාකරණ කාර්යයන් සඳහා මොන උදව්වක්ද ලැබෙන්නේ වගේ කාරණා ගැන තමයි ඒකෙදී මූලික පැහැදිලි කිරීමේදී කතා කරන්නේ. ඒකෙන් දැන් ඔයා මේ වෙනකොට දන්නවා ආන්තික පිරිවැයට අදාළව, ඒ කියන්නේ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණය කියන මාතෘකාවට අදාළව අපි ඒ ක්‍රමය, ඒ ශිල්පීය ක්‍රමය යොදාගන්නේ, ආන්තික පිරිවැය කියන ශිල්පීය ක්‍රමය යොදාගන්නේ කෙටි කාලීන කළමනාකරණ තීරණ ගැනීම සඳහා කියලා. අතන මේක ව්‍යාපාරයක කෙටි කාලීන කළමනාකරණ තීරණ ගැනීමේ ක්‍රියාවලියට යොදා ගන්න පුළුවන් වගේම අපිට සාමාන්‍ය සමාජයේ අපේ ගම්වල තියෙන සමිති, ඒ වගේ අපේ සුබ සාධක සමිති, ක්‍රීඩා සමිති, ඒ වගේ සංවිධානයන් මගින් ක්‍රියාත්මක කරන යම් වැඩසටහනක අපිට ඒකේ වැඩසටහනට කලින් ඒකෙන් අපිට කොච්චර ප්‍රතිලාභයක් ලැබෙනවද, ඒ වගේම ඒකෙන් මොන වගේ දේවල් සම්බන්ධයෙන් අපි අනාගතය ගැන හිතන්න ඕනේ වගේ කාරණා ගැන උදව්වක් ආන්තික පිරිවැය කියන මාතෘකාව යටතේ අපිට ගන්න පුළුවන්. ඒ අනුව මම අද මේකේ ආන්තික පිරිවැයට අදාළව අභ්‍යාසයක නිරත වෙන්නයි සූදානම් වෙන්නේ. ඒ අනුව දැන් ඔයා 2016 උසස් පෙළ ප්‍රශ්න පත්‍රයේ දෙවෙනි පත්‍රයේ පහේ ආයන ආ කොටස ආගාන ඒකේ කතා වෙන්නේ 2016 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පැය 3 ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ගානේ ආ කොටසේ ඒ වගේ මේ සුබ සාධක සමිතියක් මගින් සංවිධානය කරන චාරිකා සුබ සාධක සමිතියක් මගින් සංවිධානය කරන සුහද හමුවකට අදාළව ක්‍රියාවලින් ටිකක් විස්තර වෙනවා. අපි බලමු ඒ සුහද හමුව සංවිධානය කරන්න කලින් ඒකේ කළමනාකරු විදිහට කටයුතු කරන්නේ සභාපති ඇතුළු කළමනාකරුවන් විදිහට කටයුතු කරන සභාපති ඇතුළු ලේකම් ඇතුළු නිලධාරි මණ්ඩලය ඒ සුහද හමුවේ ක්‍රියාවලිය සුහද හමුවට කලින් සැලසුම් කරගන්න විදිය තමයි මේ අභ්‍යාසයෙන් විමසීමට ලක් කරන්නේ. ඒ වගේ දැන් ඕනෑම ආයතනයක මේ ආන්තික පිරිවැය කියන ශිල්පීය ක්‍රමය තමගේ මොකක් හරි අනාගතයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙන වැඩසටහනක් සම්බන්ධයෙන් වැඩසටහන ක්‍රියාත්මක කරන්න කලින් ඒකේ ප්‍රතිලාභ තියනවද, ඒක සංවිධානය කරන්න ඕනේ කොහොමද, ඒකේ කොච්චර ආදායමක් ගන්න ඕනද, කොච්චර වියදමක් දරන්න වෙනවද කියලා කලින් සැලසුමකට අනුව ඒ කටයුත්තක් සංවිධානය කරන්න පුළුවන්. ඒ අත්දැකීම සහිත අභ්‍යාසයක් තමයි මේ අභ්‍යාසය. ඒ අනුව මේ අභ්‍යාසයෙන් පෙන්වුම් කරන්නේ ඔයා දැන් 2016 දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ පහේ ආගාන ලං කරගන්න. ඒක කියනවා මෙන්න මේ විදිහේ විස්තරය. ඒක කියව ගන්න ඉස්සෙල්ලා. අපි සාමාන්‍යයෙන් ගාන හදන්න කලින් ඔයා මුලින්ම කරන්න ඕන දෙයක් තමයි ගාන හොඳින් නිරවුල්ව තමන්ගේ මනසට දැනෙන ආකාරයට හොඳින් කියවා ගන්න. කියවලා ඒකේ තියෙන කොටස් හරියට නිවැරදිව වෙන් කරගෙන හඳුනාගෙන ඊට පස්සේ තමයි අභ්‍යාසයෙන් නිරත වෙන්න ඕන. ඒ අනුව මේක කියනවා දැන් පාසලක ගුරුවරුන්ගේ සුබ සාධක සංගමය එහි සමාජිකයන් සඳහා සුහදමුවක් සංවිධානය කරමින් සිටී. මෙම සංගමයේ සමාජිකත්වය දැනට සේවයෙන් නියුතු ගුරුවරු 120ක් ඉන්නවා. ඒ වගේම විශ්‍රාමගිය ගුරුවරු 30කුත් ඉන්නවා. දැන් මේ කට්ටිය එකතු වෙලා තමයි මේ සුහදමුව සංවිධානය කරන්න සැලසුම් කරගෙන තියෙන්නේ. දැන් ඒක ඊට පස්සේ අය සහ වැය විස්තරය ඇසමේන්තු කරලා තියෙන මේ සංග්‍රහ වියදම් එක් සමාජිකයෙකු, සමරු කලාපය එක් සමාජිකයෙකු, තෑගි පාර්සලය සහභාගී වෙන එක් අයෙකුට,
ඊට පස්සේ ආය හෝටලයක් මේගොල්ලෝ බුක් කරගන්න හිතාගෙන ඇති. හෝටල් ගාස්තුවක් තියෙනවා. ඒකේ සැරසිලි ගාස්තු තියෙනවා. ඊට පස්සේ ශබ්ද විකාශන යන්ත්‍රයක ගාස්තුවක් තියෙනවා. සුහදම්ව සංවිධානය කිරීමේ වියදම කියලා මේ විදිහට වියදම් ටිකක් ඇස්තමේන්තු කරලා තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා මේ ආන්ති පිරිවේ අභ්‍යාසය කරන්න ඕනේ වැඩක් තමයි අපි ඊසුමානේ ඊවර මම පාඩම කරන වෙලාවේ පැහැදිලි කරා. ඔයා ඉස්සෙල්ලාම කරන්න ඕනේ කාර්යය තමයි මේ කාර්යයේ අයවැය ඇස්තමේන්තුව පිරිවේ ප්‍රධාන වර්ග දෙකකට බෙදා ගන්න ඕනේ. ඒ තමයි ආන්තික පිරිවේදී අපි පිරිවැය ප්‍රධාන වශයෙන් බෙදන්නේ විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා. විචල්්‍ය පිරිවැය සහ ස්ථාවර පිරිවැය කියලා බෙදා ගන්න ඕනේ. දැන් පුතේ මේ විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ ඒකකයකට අදාළව හඳුනාගත හැකි පිරිවැය. ඒ කියන්නේ සමානුපාතික වෙනස් වෙන පිරිවැය. දැන් මේ සුහදාමුව කියන ක්‍රියාකාරකමේ ඒ පිරිවැය ඒකකයේ වෙන්නේ සහභාගී වෙන එක් පුද්ගලයෙක්. ඒ අනුව එක් පුද්ගලයෙකුට අදාළව හඳුනා ගන්න පුළුවන් පිරිවැයට අපි කියනවා මේ අභ්‍යාසයට අදාළව විචල්්‍ය පිරිවැය කියනවා. ඒ අනුව මේ ගානේ දැන් එක් පුද්ගලයෙකුට අදාළව හඳුනාගත හැකි පිරිවැය අපිට අභ්‍යාසයෙන් දීලා තියෙනවා. එකක් තමයි සංග්‍රහ වියදම. ඒතර සංග්‍රහ වියදම තියෙනවා එකයිකට 1100යි කියන එක විචල්්‍ය. ඊට පස්සේ තියෙනවා සමරු කලාපයක් දෙනවා වෙන කෙනෙක්. සමරුවට දෙනවා සමරු කලාපයක් දෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ සංග්‍රහයක් ගන්න සැලසුම් කරලා ඇති. ඒ සංග්‍රහයට අදාළව 225. ඊට පස්සේ තෑගි පාර්සලයක් දෙනවා වෙන කෙනෙක්. තෑගි පාර්සලයක් දෙනවා එකයිකට. ඒකට යනවලු 775. දැන් මේ තමයි ඒකකයකට අදාළව නැත්නම් සහභාගී වෙන එක් පුද්ගලයෙකුට අදාළව හඳුනාගත හැකි පිළිවෙල. නැත්නම් විචල්්‍ය පිළිවෙල. දැන් මේ ටික එකතු කරපුවාම අපිට ඒකකයක අදාළ විචල්්‍ය පිළිවෙල නැත්නම් පුද්ගලයෙකුට අදාළ විචල්්‍ය පිළිවෙල හඳුනා ගන්න පුළුවන්. කීයක් එනවද මෙතන? 0.2යි නේද? විචල්්‍ය පිළිවෙල 2000ක් වෙනවා. ඒකක විචල්්‍ය පිළිවෙල 2100 නේ? 2100ක් වෙනවා. 2100. ඊට පස්සේ ස්ථාවර පිළිවෙල කියන්නේ එක් පුද්ගලයෙකුට අදාළව අඳුන ගන්න බැරි සමානුපාතිකව වෙනස් නොවන පිළිවෙල කියන්නේ. මේ ගානේ ස්ථාවර පිළිවෙල විදිහට තියෙන්නේ අර දැන් මේගොල්ලෝ හෝටලයක් බුක් කරන්න දාන ඉන්න හෝටලයක් තමයි මේ සුහදාමුව සංවිධානය කරන්නේ. ඒ අනුව හෝටල් ගාස්තුව 35000. ඒක ස්ථාවර වෙනස් වෙන්නේ. පුද්ගලයෝ ආවත් නැතත් හෝටල් ගාස්තුව අපි හෝටලේ වෙන් කරාට පස්සේ මේ 35000 ගෙවන්න ඕනේ. ඒ නිසා ඒවා ස්ථාවර කියලා කියන්නේ. ඊට පස්සේ සැරසිලි වලට යනවා. සැරසිලි සඳහා යනවා රුපියල් 5000. ඊට පස්සේ ශබ්ද විකාශනය. ශබ්ද විකාශන ඒ යන්ත්‍රයට යනවා රුපියල් 2000. රුපියල් 2000. ඊට පස්සේ සංවිධාන වියදම තියෙනවා. සංවිධාන වියදම තියෙනවා රුපියල් 3000. එතකොට දැන් මෙන්න ස්ථාවර පිළිවෙල සම්පූර්ණ ස්ථාවර පිළිවෙල. ස්ථාවර පිළිවෙල වල එකතුව තියෙනවා 45000. දැන් මේවා ඒකකයකට අදාළව හඳුනා ගන්න බෑ. මේ උත්සවය සංවිධානය කරන කාර්යයේදී පිරිස කීයක් සහභාගී වුණත් මේ වියදම් අපිට නවත්ත ගන්න බෑ. මේ වියදම් දරන්න වෙනවා. ඒ නිසා මේවා අපි ස්ථාවර පිළිවෙල විදිහට ගන්න. මේ ටික විචාරය කරනවා. ඊට පස්සේ ගානක ආන්තික පිරිවැය විග්‍රහයේදී අපි ඉස්සෙල්ලාම කරන්න ඕන වැඩේ තමයි මේ විදිහට පිරිවැය ඒකකයකට අදාළව අඳුන ගන්න පුළුවන් පිරිවැය විචාර පිරිවැය විදිහට අඳුන ගන්නවා. ඒකකයකට අදාළව අඳුන ගන්න බැරි පිරිවැය ස්ථාවර පිරිවැය කියලා වෙන් කර ගන්න ඕනේ. ඒකල දැන් මේගොල්ලෝ දැන් මේ සුහදාමුවට සම්බන්ධ කරගන්න බලාගෙන ඉන්නවා.
දැනට සේවයේ නියතු 120කුයි විශ්‍රාම ගිය 30කුයි. ඒගොල්ලන්ගේ සියලුම දෙනාගේ එක්කෙනෙක්ගේ මේ සුවදාමුවට ප්‍රවේශ පත්‍රය මිලදී ගන්න කටයුතු යොදන්න සැලසුම් කරගෙන ඉන්නවා මෙයාලා. ඒ අනුව එකයිකින් ඒ ප්‍රවේශ පත්‍රයක මිල ප්‍රවේශ පත්‍රය රුපියල් 3000ක් කියලා අනුරාධපුර කියනවා. රුපියල් 3000කට ප්‍රවේශ පත්‍රය නිකුත් කරන්න මේගොල්ලෝ සැලසුම් කරගෙන ඉන්නවා. ඒ වගේම මෙයාලා හිතාගෙන ඉන්නවා දැන් මේ වැඩේ කරලා ඉවරලා මේක දැන් සුබ සාධක සමිතියන්නේ. ඒ නිසා මේකේ ලැබෙන යම් අතිරික්තයක් තියෙනවා. ඒක මොකක් හරි පුණ්‍ය කටයුත්තකට යොදන්න මේගොල්ලෝ සැලසුම් කරගෙන ඉන්නවා. ඉතින් මේ විදිහට පිරිවැය මේක හඳුනා ගන්න ඕනේ. දැන් අපි බලමු මේකේ අපිට මොනවද අහලා තියෙන ප්‍රශ්න කියලා. මේකේ අපේ මේ ආන්ති පිරිවැයට අදාළව කරන්න තියෙන ගණනය කිරීම මොනවද කියලා. ඒකම මේ ගානේ පළවෙනි ප්‍රශ්නේ අපි අහනවා සුහදාමුවට සහභාගී වෙන්න සුහදාමුවට අදාළ පහත දෙයක් ගණනය කරන්න. පළවෙනි එක අහනවා මොකද්ද? ඒකකයක දායක. සහභාගී වෙන පුජ්‍යලේකගේ දායකේ ගුරුවරයෙකු මත දායකෝ. ඒ ගුරුවරයෙකු මත දායකේ කියන එක අහනවා. දැන් මේ දායකේ කියන වචනේ තේරුම අපි පස්සේ සාකච්ඡා බලමු. දැන් මේ දායකේ කියන එක හොයන්නේ අර ප්‍රවේශ පත්‍රයක මිලෙන්, ඒ කියන්නේ එක්කෙනෙක්ගෙන් අය කරන ප්‍රවේශ පත්‍රයක මිලෙන් අඩු කරනවා එකයිකුගේ එකයිකුගේ විචාරක පිරිවැය. දැන් මේ තමයි මේ දායකයේ ඒකක දායකයේ හොයන සූත්‍රය. ඒතර මේක මේ අනුව දැන් මේගොල්ලෝ එක අයෙක්ගෙන් අය කරන්න බලාපොරොත්තු වෙන රුපියල් 3000ක් විචාරක පිරිවැය අපි හඳුනගත්තා 2100යි කියලා. ඒ අනුව දායක කියනවා රුපියල් 900. දායක රුපියල් 900යි කියලා හඳුනගන්නවා. ඊට පස්සේ අපිට කියනවා දෙවෙනි මේ ගානේ දෙවෙනි ප්‍රශ්නේ අහන්නේ මුළු පිළිවෙල ආවරණය කිරීමට සහභාගී වී සිටි ගුරුවරු සංඛ්‍යාව කියනවා. ඒ කියන්නේ දැන් මේ කාර්යයේදී දැන් මෙයාලට අනිවාර්යෙන් දරන්න වෙන පිළිවෙල ටිකක් තියෙනවා. දැන් අපි හඳුනගත්තා ඒක ස්ථාවර පිළිවෙලයි කියලා. ඒ වගේම මේ සහභාගී වෙන පිරිසට අදාළව එක්කෙනෙකුට අදාළව දරන්න වෙන විචාර පිළිවෙල ටිකක් තියෙනවා. ඉතින් දැන් අපිට අර මුළු ස්ථාවර පිළිවෙලක් ආවරණය කරගෙන එනායගේ විචාර පිළිවෙලක් ආවරණය කරගත්තු තින් දැන් මේ 3000 නැතුව දැන් එක්කෙනෙක්ගෙන් අය කරන 3000 නේ අපි අය කරන්න තීරණය කරන්නේ. එතකොට දැන් සහභාගී මේ දැන් මේ මුළු පිළිවෙල ආවරණය කරගන්න සහභාගී කරගන්න ඕන පිරිස කියන්නේ. ඒ කියන්නේ අපි ඒක ආන්ති පිළිවෙල විග්‍රහයේදී හඳුනගන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න කියලා. සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න කියලායි අපි විස්තර කරගන්නේ. මේ විග්‍රහයේදී හඳුනගන්නේ ඒ අනුව. සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න. ඒ කියන්නේ සමච්ඡේද ලක්ෂ්‍ය කියන්නේ පිරිවැය ආදායමට සමාන වන අවස්ථාව කියන්නේ. පිරිවැය ආදායමට සමාන වීමට නම් කී දෙනෙක් එන්න ඕනද කියන්නේ. හරි? කී දෙනෙක් එන්න ඕන. ඒක හොයන සූත්‍රය තමයි මුළු ස්ථාවර පිරිවැය බෙදනවා ඒකක දායක. ඒකක දායකේ. තන මුළු ස්ථාවර පිරිවැය මේක අපි අඳුනගත්තා 45000ක් කියලා. ඊට පස්සේ ඒකක දායකය රුපියල් 900යි කියලා හඳුනගත්තා. රුපියල් 900. ඒ අනුව දැන් මුළු පිළිවෙල ආවරණය කරගන්න සහභාගී පිරිස මේකේ නෝන්ද. ඒතර බිංදු දෙකයි කැපුවා 9 වරක් පමණ. ඒ කියන්නේ 50 දෙනෙක්. දැන් 50 දෙනෙකු ආවොත් එහෙම මෙයාලට දැන් මේ පිළිවෙල ආවරණය කරගන්න පුළුවන් කියලා මේක කියන්නේ.
50 දෙනෙකු සහභාගී කරගත්තොත් පිරිවැය ආවරණය කරගන්න පුළුවන්. ඒ කියන්නේ 50ට වඩා අඩු වුණොත් මෙයාට මේ කාර්යයේදී අලාභයක් එන්නේ. අවාසියක් එන්නේ. ඌනතාවයක් එන්නේ. 50ට වඩා පිරිස වැඩි වුණොත් එහෙම සුවදහම්නේ මේගොල්ලන්ට අතිවිත්‍යක් තියෙනවා කියන එක ඒකේ අදහස. අපි බලමු මේ සමච්ඡේද ලක්ෂ්‍ය කියන වචනේ තේරුම ආදායම පිරිවැයට සමාන අවස්ථාවට තමයි අපි සමච්ඡේද ලක්ෂ්‍ය කියලා කියන්නේ. අපි බලමු මේ සමච්ඡේද ලක්ෂ්‍ය කොහොමද ආදායම පිරිවැයට සමාන වෙන්නේ කියලා. දැන් ඔය සමච්ඡේද ලක්ෂ්‍යයට කියනවා මේ break even point කියලා. ඒ කියන්නේ BEP කියලා හඳුනා ගන්නවා. ඒක මේ අපි accounting වලදී වගේම ඔයාලට වෙනත් විෂයන් වලදී මම හිතන්නේ ව්‍යාපාර අධ්‍යයනයේ පාඩමේදී මේ මාතෘකාව තියෙනවා. ඒතර ඒ අනුව අපි බලමු මේ සමච්ඡේද අවස්ථාවේදී ආදායම සමච්ඡේද අවස්ථාව ආදායමයි පිරිවැයයි සමාන වෙන්නේ කොහොමද? දැන් අපි කතා කරන්නේ ආදායම පිරිවැයට සමාන වෙනවා කියලා. දැන් ආදායම කියන්නේ ආදායම තමයි දැන් අපි සමභාගී කරව ගන්න බලාපොරොත්තු වෙන පිරිස 50යි. සමච්ඡේද ලක්ෂ ඒකක ගන්න. කියන්නේ 50ක් ආවොත් පිරිවැය ආවරණය කර ගන්න පුළුවන්. එක්කෙනෙක්ගෙන් අය කරන ගාස්තුව කියලා 3000. ඒ අනුව ඒ වෙලාවේ අපේ ආදායම වෙන්නේ 4.15යි 1,50,000යි අපේ ආදායම. දැන් අපි බලමු පිරිවැය. පිරිවැය ආන්තික පිරිවැයදී අපි පිරිවැය දෙකට බෙදෙනවා. විචාරලේ සහ ස්ථාවර කියලා. ස්ථාවර. දැන් අපි දන්නවා ස්ථාවර පිරිවැය මේ වෙනකොට. මුළු ස්ථාවර පිරිවැය 45000ක් යනවා කියලා කලින් හඳුනගත්තා. දැන් විචාරලේ පිරිවැය හොයන්නේ දැන් සහභාගී වෙන පිරිස 50යි එක්කෙනෙකුගේ විචාරලේ පිරිවැය 2100. එතකොට දැන් මේක මෙතන 45000යි. එතකොට මෙතන සුළු කරපුවාම එනවා 1,50,000ක් එනවා. සුළු කරලා බලන්න. එතකොට මෙතන 45000යි 1,50,000ට සමානයි. ඒ කියන්නේ සමච්ඡේද අවස්ථාවේදී ආදායමයි පිරිවැයයි සමානයි කියන එකයි අපි මේ ඔප්පු කරගන්නේ. ඒක සමච්ඡේද අවස්ථාව කියන්නේ දැන් මේ සමිතියට ආදාය කරන මේගොල්ලෝ 50ක් සහභාගී කරව ගත්තොත් එහෙම සුහදහමුවට පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියන එකයි ඒකේ අදහස. හරි. ඊට පස්සේ අපි බලමු දැන් මේ ආන්තික පිරිවැයේදී විග්‍රහ කරන මූලික සංකල්පයක් තමයි දායකයෙක් කියන්නේ. දායකයෙක් කියන්නේ මොකක්ද කියලා අපි බලමු. දායකය මොකක්ද කියන එක බලනකොට අපි බලමු දැන් මේ ගානට අදාළව නම් දැන් පොතේ මේකේ අපිට මුළු අලවි ආදායම තියෙනවා. අලවි ආදායම. ඒ කියන්නේ ටිකට් අලවි කිරීමෙන් ලැබෙන ආදායම. ඒ අලවි ආදායම ඔක්කොම දෙනා සහභාගී වෙනවා. ඔක්කොම දෙනා ඉන්නවා දැනට සේවයේ නියුත් වෙලා ඉන්නේ 120කුයි විශ්‍රාමගිය 30කුයි ඔක්කොම 150 දෙනෙක් ඉන්නේ. එක්කෙනෙක්ගේ ටිකට් එකට ගන්නවා 3000. අතන පිරිස ඔක්කොම සහභාගී වුණොත් මුළු අලවි ආදායම තමයි මම මෙලින්නේ. දැන් මට මෙතන ඕනයි මේ දායකය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්න. දැන් අපි ආන්තික පිරිවැයේදී පිරිවැය බෙදෙනවා. පිරිවැය දැන් අලවි ආදායම කියන එක තුල තියෙනවා පිරිවැය වර්ග දෙකක්. එකක් තමයි විචාරලය සහ ස්ථාවර කියන්නේ. ඒ වගේම දැන් මෙතන මේ අලවි ටිකට් එක රුපියල් 3000ට අලවි කිරීම තුළ මේගොල්ලෝ ලබා ගන්න බලාපොරොත්තු වෙන ලාභයක් නැත්නම් අතිරික්තයක් තියෙනවා. ඒතර මේ 3000ක මිල හැදිලා තියෙන්නේ මේ පිරිවැයට ලාභයක් නැත්නම් මේ සමිතියක් නිසා අපි කියන එකට අතිරික්තයක් සහිතව. ඒතර අපි දැන් බලමු මේ ගානේ දැන් මේ ආදායම මේ කොටස් වලට බෙදෙන්නේ කොහොමද කියලා. ඒතර විචාරණ පිරිවැය 150 දෙනාම ආවොත් 2100. ඊට පස්සේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ 45000. එතකොට මෙතන අපි 150ම ආවොත් එහෙම මුළු විචාරණ පිරිවැය අපිට යනවා
15ක් එක 15න් පහ දැම්මා එකක් ඉතිරි 15 දෙක 30යි 1යි 31 3,15,000 මෙතන 45,000 එතකොට එහෙනම් දැන් මෙතන මුළු ආදායම තියෙනවා මුළු ආදායම බිඳුවයි 15 තුන 45යි 4,50,000 එතන 4,50,000 දැන් මේ දෙකේ එකතුව තමයි පිරිවැය. එතකොට 4,50,000යි පිරිවැය මේ දෙකේ එකතු වෙනවා 3,60,000 3,60,000ක් එනවා. එතකොට මේ කාර්යයේදී අතිරික්තේ ගියේ. අතිරික්තේ වෙන්නේ මේ 450යි 360යි අතර වෙනස. ඒ තමයි ලාභය. එතකොට කීයක් එනවද? 90,000ක් එනවා. අතිරික්තේ කියන්නේ මේ. ඒ කියන්නේ මුළු පිරිසම සහභාගී වුණොත් එහෙම. ඒ කියන්නේ 150 දෙනාම මේ සුවහදහම වලට සහභාගී වුණොත් එහෙම මේ වැඩේ මෙයාට අතිරික්තය හම්බ වෙන 90,000. හරි. දැන් ඊට පස්සේ මට දැන් ඕනේ කරේ දැන් මේ දායකයන් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන්නනේ. ඔයාලට මතක ඇති අපි දායකයෙ හෙව්වේ කොහොමද? දායකයෙ හෙව්වේ අලරි ආදායමේ අඩු කරන්න ඕනේ විචාරිත පිරිවැය. විචාරිත පිරිවැය. ඊට දැන් අලරි ආදායම මේකේ 4,50,000 4,50,000 මේ කාර්යයේදී මුළු විචාරිත පිරිවැය 3,15,000. එතකොට එහෙනම් මේකේ දායකයා ඇතුලේ තියෙන මොනවද? දායකයා ඇතුලේ තියෙන්නේ දැන් අලරි ආදායම 4,50,000යි. ඒකේ විචාරිත පිරිවැය 3,50,000 අඩු කරපුවාම දායකයා ඇතුලේ තියෙන්නේ මොනවද? ස්ථාවර පිරිවැය ලාභය කියන එකයි තියෙන්නේ. ඒ අනුව දායකයෝ මේ ගානේ 1,35,000ක් එනවා. 1,35,000ක් එනවා. නේද? 1,35,000ක් එනවා. දැන් මේකේ දැන් මොකද මම මේ දායකය මේ මොහොයලා පෙන්නන්න උත්සාහ කරන්නේ. දැන් දායකය කියන්නේ අපිට අලුත් සංකල්පයක්. නේද? දායකය කියන්නේ අලුත් සංකල්පයක්. දායකය කියන්නේ මොකක්ද? එකපාරම හිතා ගන්නවා. දැන් දන්නවා යා දායකය කියන්නේ මොකක්ද? දායකය ඇතුලේ මොනවද අන්තර්ගත වෙලා තියෙන්නේ? දායකය ඇතුලේ තමයි ලාභයයි ස්ථාවර පිරිවැයයි අන්තර්ගත වෙලා තියෙන්නේ. මේ ආන්තික පිරිවැය විග්‍රහයකට අපි භාවිතා කරන්නේ කෙටි කාලින කල්පනාකරන තීරණ ගන්න. ඒත් කෙටි කාලින කල්පනාකරන තීරණ ගන්න ආන්තික පිරිවැය විග්‍රහය භාවිතා කරනවා නම් කෙටි කාලයේදී ව්‍යාපාරයක ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. හරි දැන් මේ ගානෙන්න අපි දැන් මේකේ සහභාගී වෙන පිරිස ටිකක් වැඩි වුණා කියලා මේ ස්ථාවර පිරිවැය වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම මේකේ මේ කාර්යය දැන් මේ ගානට අදාළව මේ කාර්යයේදී මෙයාලගේ අතිරික්තය වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ ලාභය වැඩි කර ගන්න ඕන නම් මෙයාලා කරන්න ඕනේ දේ මොකද්ද? දායකය වැඩි කර ගන්න ඕන. දායකය වැඩි කර ගන්න ඕන. දායකය වැඩි කර ගන්නකොට ස්ථාවර පිරිවැය ස්ථාවර නිසා වැඩි වෙන සෑම දායකයක්ම අතිරික්තය නැත්නම් ලාභය බවට පත් වෙනවා. ඉතින් මේකේ මේ පාඩමේදී ඔයා ඉගෙන ගන්න ඕන එක විශේෂ කාරණයක් තමයි ඒක. ඒක දායකයේ තියෙන වැදගත්කම මොකක්ද? දායකයා ඇතුලේ තමයි ලාභය අන්තර්ගත වෙලා තියෙන්නේ. ඒතර කෙනෙකුට ලාභය වැඩි කර ගන්න ඕන නම් අතිරික්තය වැඩි කර ගන්න ඕන නම් දායකය වැඩි කර ගන්න එක තමයි කරගන්න ඕනේ. ඒ සම්බන්ධව තමයි ක්‍රියාවලියක් අනුගමනය කරන්න තියෙන්නේ. හරි? ඒ මම මේ අතිදේක පැහැදිලි කිරීමක් කරේ. මේ ප්‍රශ්නේ මේක අහනවද කියලා අපි ඉස්සරහින් බලමු. දැන් බලමු ප්‍රශ්නේ ඊළඟ කොටස මොනවද අහලා තියෙන්නේ කියලා. දැන් ධර්මනේ මේකේ මේ ගානේ තව කාරණයක් මම පැහැදිලි කරනවා. මේකේ අහලා තියෙන එකට අමතරව. ඒ තමයි දැන් අපිට ගානක ඔයාලට දෙන ගානක ස්ථාවර පිරිවැයයි ලාභයයි දෙන්නේ. ඒත් අපි දන්නවා ස්ථාවර පිරිවැයයි ලාභය එකතු කරපුවම දැන් අපි දන්නවා ඒ තමයි මුළු දායකය කියන්නේ. මුළු දායකය. දැන් මේ ගානේ ස්ථාවර පිරිවැය 45,000ක් තිබ්බා.
ලාභයේ තිබ්බ 90000. එතකොට මුළු දායකයාව 1,35,000ක් ආවා. දැන් අපිට මට කියන්න ඕන කරන්නේ ස්ථාවරයේ ලාභයයි දුන්නොත් එහෙම ඔයාලට පුළුවන් සහභාගී වෙන පිරිස දෙනවා. දැන් මේකේ නම් සහභාගී වෙන පිරිස දෙනවා නම් නැත්නම් මේ වෙළඳ ව්‍යාපාරයක නම් අලෙවි කරන භාණ්ඩ එකක ගන්න දෙනවනම් අපිට පුළුවන් ඒකකයක දායකයෙක් හොයන්න. ඒතර මේ තොරතුරු කියනකොට ඒකකයේ දායකය දැන් අපි කලින් දන්න නිසා අපි බලමු මේ තොරතුරු දුන්නොත් ඒකක දායකයෙක් හොයා ගන්න විදිහ. අපිට පුළුවන් දැන් මේ මුළු දායකය දැන් මේ ගන්න සහභාගී වෙන පිරිසෙන් බෙදෙනවා. සහභාගී වෙන පිරිසෙන් බෙදෙනවා. එතකොට අපිට ඒකකයේ දායකයෙක් හොයා ගන්න පුළුවන්. ඉතින් දැන් මේ ගානේ දැන් අපි දන්න නිසා මේක ඔයාලට වැදගත්කම නැතුවා වගේ පිළිගන්නේ. නමුත් සමහර ගානක මේ තොරතුරු ටික දීලා ඒ වගේම මේ සහභාගී වෙන පිරිස මේ ගානේ නම් සුහදම්මක් නිසා සහභාගී වෙන පිරිස හෝ වෙළඳ ව්‍යාපාරයක නම් අලෙවි කිරීමට අපේක්ෂිත ඒකක ගාන හෝ දුන්නොත් මේ වෙනකොට අලෙවි කරන ඒකක ගාන එකක් තමයි වෙළඳ ව්‍යාපාරයකට මේක අනුගත කරගත්තොත් ඔයා ගන්නවා. ඒක දුන්නොත් එහෙම අපිට ඒකක දායකයෙක් හොයාගන්න පුළුවන්. දැන් මේකේ 1,35,000යි එන්නේ මුළු දායකයෙක්. ඒක සහභාගී වෙන පිරිස අපි 150ක් කියලායි මේකේ අසමේන්තු කරලා තියෙන්නේ. ඒ අනුව ඒකක දායකයෙක් රුපියල් 900ක් කියලා අපිට හොයාගන්න පුළුවන්. හැබැයි ඉතින් මේ තොරතුරයි මේ සහභාගී වෙන පිරිස නැතුව තරලි කරන එකක ගන්න වගේ කාරණා දෙන්න ඕනේ. එහෙම තමයි ඒක හොයාගන්න පුළුවන් වෙන්නේ. හරි? නෑ අපි දැන් මේ ප්‍රශ්නයට අදාළ තව තියෙන කොටස් සාකච්ඡා කරමු. ඊළඟට මේ 2 වෙනි ප්‍රශ්නෙට එන්න. 2 වෙනි එකේ අහන්නේ සියලුම ගුරුවරුන් සහභාගී වන්නේ නම් පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කළ හැකි මුදල. ඒ කියන්නේ රාත්‍රිවිත්තේ. ඉතින් මේ ප්‍රශ්නේ විදිහට අහනකොට ඒක අපි ගන්නෙ දැන් අපි කලින් හොයාගත්ත මෙන්න මේවා. ඒ තමයි මුළු දායකය සමානයි ස්ථාවර පිරිවැය ධන ලාභය කියන්නේ. දැන් මේකේ ලාභය නෙමෙයි සමිතිය නිසා මේ ලාභය කියන්නේ අතිරික්තය කියලා. දැන් අතිරික්තය කියලා යනවා. අපි මුළු දායකය හොයන්නේ කොහොමද? මුළු දායකය හොයන්නේ ඒකක දායකය අපි 900යි කියලා කලින් අඳුනගත්තා. ඊට පස්සේ සහභාගී වෙන පිරිස 150යි කියලා අපි අඳුනගත්තා. ඊට පස්සේ ස්ථාවර පිරිවැය අපි දානවා 45000යි කියලා කලින් හොයාගත්තා. එතකොට අතිරික්තය කියන එක කීයද කියලා අපි බලමු. මේක දානවා දැන් ඔයා නම් සූත්‍රයක් විදිහට ගණනය කිරීමක් විදිහට මේව හොයා ගන්න පුළුවන්. ඒත් මෙතන එනවා 15/9 1,35,000ක් වෙනවා. ඊට පස්සේ අර 45,000 මෙහා පැත්තට ගේනවා. එනවා එහා පැත්තේ ඉතුරු වෙනවා අතිරික්තය. ඒතර අතිරික්තය එනවා රුපියල් 90,000 අපි කලින් හෙව්ව විදිහට. කලින් අපි දන්නවා මේක. නමුත් මේක ගණනය කිරීමක් විදිහට ආවොත් මේ විදිහට හොයා ගන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේ අතිරික්තය නැත්නම් ලාභය හොයන්න තියෙන එකම ක්‍රමය නෙමෙයි මේක විතරක් නෙමෙයි. මේහා අතිරික්තය හොයාගන්න නැත්නම් ලාභය හොයන්න මේ ආන්තික පිරිවැය විග්‍රහයේදී භාවිතා කළ හැකි ක්‍රම ගොඩක් තියෙනවා. අපි ඒවා ඉස්සරහට එකින් එක කතා කරමු. ඊළඟට අපි දැන් බලමු මේකේ ප්‍රශ්නේ අහන්න නැතුවට තව මේකේ මේ අභ්‍යාසයෙන් අපි බලමු මේ සමච්ඡේද ලක්ෂය වගේම මේ ආන්තික පිරිවැය විග්‍රහයේදී තව අපි අවධානය යොමු කරන කාරණයක් තමයි ආරක්ෂිත ආන්තිකය කියන්නේ. ආරක්ෂිත ආන්තිකය. ඒතර ආරක්ෂිත ආන්තිකය කියන්නේ මොකක්ද කියලා බලමු. මේකෙදී මේ ගණනය කිරීම දෙකක් තියෙනවා. එකක් තමයි ආරක්ෂිත ආන්තික ඒකක ගණන කියන්නේ. ඒකක ගණන. ඒක වෙන සූත්‍රය මේක මොකක්ද කියලා මම විස්තර කරනවා. සූත්‍රය තමයි අපේක්ෂිත ඒකක ගණන. අපේක්ෂිත පිරිස. දැන් මේක නම් අපේක්ෂිත පිරිස.
අඩු කරනවා සමච්ඡේද ඒකක ගන්න කියන්නේ. සමච්ඡේද ඒකක ගන්න කියන්නේ. නැත්නම් පිරිස. මේක. එතකොට මේකේ ආරක්ෂිත ආන්තික ඒකක ගන්න හොයනකොට අපේක්ෂිත පිරිස 150. සමච්ඡේද පිරිස කියන්නේ අර පිළිවෙල ආවරණය කර ගැනීමට සහභාගී වී යුතු පිරිස කියන එක. කලින් අපි හොයාගත්ත ඒකක ගාන කියලා 50යි කියලා. ඒ අනුව දැන් ආරක්ෂිත ආන්තික ඒකක ගාන එනවා 100. 100 දෙනෙක් කියන්නේ මේකේ. මේකේ තේරුම මේකයි. දැන් අපි බලමු මේකේ තේරුම මොකක්ද කියලා. ඒ කියන්නේ දැන් මේ සමිතිය මේ ක්‍රියාත්මක කරන්න යන වැඩසටහනට අදාළව දැන් මේගොල්ලන්ට මේ වැඩේ වාසියක් වෙයිද අවාසියක් වෙයිද? දැන් මේ ආරක්ෂිත ආන්තිකයක ගන්න උත්තරේ ධනාගයක් ආවොත් මෙතනින් මේ ගණනය කිරීමෙන් ධනාගයක් ආවොත් ඒකෙන් ඇඟ වෙන්නේ මේ වැඩේ මේ සමිතියට අවාසියක් වෙන්නේ නැහැ. අලාභයක් වෙන්නේ නැහැ. ඌනතාවයක් වෙන්නේ නැහැ කියන්නේ. එතකොට මේකේ ධනාගයක් ආවොත් ඊට මේක බැරිලා විනාගයක් ආවොත් ඒ කියන්නේ අපේක්ෂිත පිරිස සමච්ඡේදයට වඩා අඩුයි නම් එතකොට එන්නේ විනාගය. ඒ වුණත් එහෙම මෙයාලට මේ කාර්යයේදී අවාසියක් අලාභයක් උණතාවයක් විඳින්න වෙනවා. දැන් මේකෙදි ධනාගයක් ගන්න නිසා අපි දන්නවා මෙතන මේ කාර්යය මෙයාට වාසියක් වෙන්නේ කියලා. දැන් මම මේක මෙතන ගණනය කරන්න හේතුව තමයි ආරක්ෂිත ආන්තික ඒකක ගන්න කියන එක මෙතනින්ම මේ ක්‍රියාවලිය මේ කාර්යය මේ සමිතියට අතිරික්තයක් තියෙනවා කියලා මෙතනින්ම හොයන්න පුළුවන්. දැන් අතිරික්තයක් තියෙන බව අපි දන්නවා. මොකද මේ අපි බලාපොරොත්තු වෙන්නේ පිළිවෙල ආවරණය වෙනවලු 50ක් ආවා. ඒක දැන් 150ක් වෙනවනේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපිට තියෙනවා දැන් නිරවුල් බව අපිට වාසියක් වෙනවා කියලා. ඒ වාසිය කීයද කියලා බලන්න. ඒ තමයි ලාභේ නැත්නම් අතිරික්තය කියන එක. මේ සමිතිය නිසා. අතිරික්තය. ලාභය. ඒක හොයන්නේ අපි. දැන් මෙතන තියෙන ආරක්ෂිත ආන්තික ඒකක ගණන වැඩි කරනවා ඒකක දායක. ඒකක දායක. හරි ලේසි බලන්න අතිරික්තය නැත්නම් ලාභය වෙන තවත් ලේසි විදිහ. ඒකයි මම මේ වෙලාවේ මේක දෙන්න ගත්තේ. අපි දන්නවා ආරක්ෂිත ආන්තිකයේ ගාන 100යි පිරිස 100 දෙනයි එක්කෙනෙක්ගෙන් දායකය 900යි. එතකොට එනවා රුපියල් 90000ක් කියලා. අතිරික්තේ කලින් ආවෙත් අපිට 90000. මේක ලේසියෙන් හොයා ගන්න පුළුවන්. ආරක්ෂිත ආන්තිකය කියන සංකල්පය යොදාගෙන අතිරික්තේ නැත්නම් ලාභයේ ලේසියෙන් හොයා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ ආරක්ෂිත ආන්තිකයට අදාළව තව ගණනය කිරීමක් තියෙනවා. ඒ තමයි ආරක්ෂිත ආන්තික වටිනාකම කියන්නේ. ආරක්ෂිත ආන්තික වටිනාකම කියන්නේ. ඒ ආරක්ෂිත ආන්තික වටිනාකම හොයන්න මෙතනින්ම සූත්‍රයක් ගන්න පුළුවන්. ඒ තමයි මෙතන මේ උඩින් හොයාගත්ත අපි ආරක්ෂිත ආන්තික ඒකක ගන්න පිරිස ඒක වැඩි කරනවා එක් අයෙකුගෙන් අය කරන ගාස්තු. එක් අයෙකුගෙන් අය කරන ගාස්තු. අය කරන ගාස්තු. ඒ අනුව දැන් ආරක්ෂිත ආන්තිකේ ගාන අපි 100යි කියලා මේ දෙකෙන් හඳුනාගත්තා. එක් අයෙකුගෙන් අය කරන ගාස්තු වියද 3000. ඒතර ආරක්ෂිත ආන්තික වටිනාකම කියන එක එනවා ලක්ෂ 3ක්. රුපියල් ලක්ෂ 3ක්. දැන් මම එහෙම එකක් කිව්වේ මොකටද? මේක අහලත් නැහැ. දැන් මේක හෙව්වේ. දැන් මේ ලාභය කියන එක තියෙන මේක ඇතුලේ තමයි. දැන් මේ ආරක්ෂිත ආන්තිකය ඇතුලේ තමයි ලාභය. එතනින් ලාභය හොයන්න පුළුවන්. අපි වෙන අවස්ථාවක එක බලමු. එතනින් ලාභය හොයන්නේ කොහොමද කියලා මේකේ ගණනය කිරීමට යමු. මේ ආරක්ෂිත ආන්තිකය කියන සංකල්පය මට කියලා දෙන්න උවමනා කළේ. ආරක්ෂිත ආන්තිකය කියලා කියන්නේ එතකොට සමච්ඡේද ලක්ෂ්‍ය ඉක්ම වූ අවස්ථාවක් කියන්නේ. හරි? ඒකෙන් විනාගයක් වෙනවා නම් ව්‍යාපාරයට අවාසිදායකයි, සමිතියට අවාසිදායකයි.
ධනාගයක් ආවොත් සමිතියකට නැත්නම් ව්‍යාපාරයකට වාසිදායක තත්ත්වයක් තමයි උදා වෙන්නේ. දැන් අපි බලමු මේකේ ඊළඟ ප්‍රශ්නේ තමයි මොකද්ද? හතරවෙනි රුපියල් 27000 පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කිරීමට සහභාගී විය යුතු පිරිස කීයද කියන්නේ. දැන් මේක හොයන්නේ කොහොමද? මේකේදී අපි යොදා ගන්නවා මේ වාගේ සූත්‍රය. දැන් මේකේ ගණනය කරන්න ක්‍රම ගොඩාක් තියෙනවා. දැනට අපි මේ 270000ක පුණ්‍ය කටයුතුට පරිත්‍යාග කරන්න කියන එකේ අදහස මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවලු රුපියල් 27000ක වියදම් අතහැරලා ඉතිරියක්. ඒ කියන්නේ අතිරික්තය බලාපොරොත්තු වෙනවා කියන එකයි. ඒතර අපිට ඒක මෙන්න මේ විදිහට හොයා ගන්න පුළුවන්. අපි ඒකට යොදා ගන්න සූත්‍රය මේ වගේ එකක්. අපේක්ෂිත ලාභය නැත්නම් අතිරික්තයේදී ඒකක ගණන කියලා. ඒකක ගණන කියන සූත්‍රයක් හොදා ගන්න පුළුවන්. අතන මේ සූත්‍රයන්ට ගණිත ගණනය කිරීම වලින් හොයන්න පුළුවන්. නමුත් ආන්තික විග්‍රහයේදී මේකට අපිට භාවිත කර හැකි සූත්‍රයක් හඳුන්වලා දෙලා තියෙනවා. ඒකේ විචාරය ටික තමයි මේ විදිහට අපි දාන ස්ථාවර කිරියයි. ඒකට එකතු කරන අතිරික්තය සමිතිය නිසා අතිරික්තය ඊට පස්සේ මේක බෙදනවා ඒකක 10. ඒකක 10කින් බෙදනවා. මේ තමයි අර 27000ක අතිරික්තය පුණ්‍ය කටයුත්තකට දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒකට සහභාගී කරවන්න ඕනේ ගුරුවරු සංඛ්‍යාව නැත්නම් සාමාජික සංඛ්‍යාව කියන්නේ. ඒ ස්ථාන පිළිවෙල අපි කලින් අඳුරගත්ත 45000යි කියලා. දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන අතිරික්තය 27000යි. එතකොට 10 කියන රුපියල් 900යි. අතර කීයද එන්නේ උත්තරේ? අමසියෙන් බෙදා. එතකොට 9 වරක් 8යි නේද? 9 වරක් 72යි 80 දෙනෙක්. දැන් 80 දෙනෙක් ආවොත් 27000 පරිත්‍යාග කරන්න පුළුවන් පුණ්‍ය කටයුත්තකට කියන එක මේකේ අර්ථය. හරි? මේකත් ඕනනම් අපිට ඔප්පු කරගන්න පුළුවන්. මේ 80 දෙනෙක් ආවොත් පුණ්‍ය කටයුත්තකට 27000 පරිත්‍යාග කරගන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මේකෙන් කියන 80 දෙනෙක් ආවොත් ඇති කියලා අපි බලමු 80ක් ආවොත් ඇත්තටම 27000ක අතිරික්තයක් තියෙනවද කියලා. ඒක බලන්න මෙන්න මේ ඔප්පු කරලා බලමු. පළවෙනි එක තමයි මේකෙදි. දැන් අපි දන්නවා අතිරික්තය වෙන සූත්‍රයක් අපි කතා කරා මුළු දායකය සමානයි. ස්ථාවර පිළිවෙලක ධන අතිරික්තය. දැන් මේ ගානේ නම් අතිරික්තය. නැත්නම් ලාභ සහිත ව්‍යාපාරයක නම් ලාභය කියලා කියන්න පුළුවන්. දැන් මුළු දායකය හොයන්නේ කොහොමද? ඒකක දායකය 900යි. දැන් මෙතන සහභාගී කරවගන්න බලාපොරොත්තු වෙන්නේ 27000ක අතිරික්තයක් ගන්න දැන් 80 දෙනයි. ඊට පස්සේ ස්ථාවර පිළිවෙල 45000. ඊට පස්සේ අතිරික්තය කීයද කියලා බලමු. අතිරික්ත. මේ විදිහට හොයාගන්න පුළුවන් අතිරික්තය 27000ක් වෙනවා කියලා. කියන්නේ මෙතන 9 වරකට 72යි 72000යි 45000 අඩු කරන්න. මෙහාට කියනවා අතිරික්ත. බලන්න අතිරික්තය 27000ක් එනවා නේද? 27000ක් එනවා. ඒ කියන්නේ අතිරික්තය 27000ක් 80 දෙනෙක් සහභාගී වුණොත් එනවයි කියන එක දැන් අපිට ඔප්පු කරගන්න පුළුවන් වුණා. අපි බලමු මේ ගානේ ඊළඟ කොටසට යන්න. දැන් පස්වෙනි කොටස. පස්වෙනි ගානේ අහනවා අපිට පස්වෙනි ගානේ අහනවා සියලුම ගුරුවරුන් සහභාගී වන්නේ නම් ප්‍රවේශ පත්‍රය විකිණියගේ අවම මිල කීයද කියලා. සියලුම දෙනා එනවා. අවම මිල කීයද? ඒ කියන්නේ මේකේ තේරුම
මේකේ තේරුම දැන් දැනට අපි එක්කෙනෙක්ගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන ගාස්තුව 3000ක් නේ. දැන් මේ 3000 නැතුව සියලුම දෙනා ආවොත් අපිට අතිරික්තයක් නැතුව පිරිවැය ආවරණය කරගන්න එක්කෙනෙක්ගෙන් කීයක් අය කරගන්න ඕනද කියන එකයි මේ ප්‍රශ්නේ අදහස. දැන් අපි මේකට මෙන්න මේ විදිහේ සූත්‍රයක් යොදා ගන්න පුළුවන්. අපිට මෙතන අර ඒ ආන්තිපිරිය විග්‍රහයේදී අපිට අඳුනන දෙක සූත්‍ර තමයි අපි යොදාගන්නේ. ඒ අනුව දැන් මේකේ ඒ කියන්නේ 150 සමච්ඡේද මේකට යොදා ගන්න පුළුවන් සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න. සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න කියන සූත්‍රය යොදා ගන්න පුළුවන්. ස්ථාවර සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගන්න කියන සූත්‍රය යොදා ගන්න පුළුවන්. එතකොට දැන් මේගොල්ලෝ අතිරික්තය පූර්ණතාවය නැතුව සියලුම පිරිස සහභාගී වෙනවා නම් ප්‍රවේශ පත්‍රික මිල කියනවා. එතකොට ස්ථාවර පිරිවැය ඒකක දායකයන් බෙදෙනවා. හැබැයි දැන් මෙතන ඒකක දායකයෝ වෙනකොට අපි කරේ අර ප්‍රවේශ පත්‍රයක මිල ඒකෙන් අඩු කරනනේ එකයිකුගේ විචාර පිරිවැය කියන්නේ එකයිකුගේ විචාර පිරිවැය කියන එක අඩු කරනවා. දැන් දායකයෝ වෙන්නේ මේ විදිහට. දැන් අපේ ප්‍රශ්නය අහන්නේ දැන් මේ පිරිස සියල්ලම සහභාගී වෙනවා නම් ප්‍රවේශ පත්‍රයක මිල කියනවා. ඒක අපි නොදන්නා පදේ තමයි මේ. ඒ අනුව ඒ විදිහට ඉන්න මේ සූත්‍රය යොදාගත්තා. එතකොට මෙතන මේ තියෙන්නේ දායකයන් කියන්නේ. ඔයා දන්නවා මේකෙන් මේක අඩු කරපුවාම වෙන්නේ දායකයන් කියන්නේ. දැන් අපි ආගයන් ආදේශ කරමු. සමච්ඡේදයෙන් ගන්න 150 දෙනා වෙනවා. ස්ථාවර පිරිවැය 45000. එතකොට 45000. එතකොට දැන් අපි නොදන්න පදේ තමයි ප්‍රවේශ පත්‍රයක මිල. මම ඒකට x කියලා දානවා. x වින විචාර පිරිවැය කොහොමද වෙනස් කරන්න බෑ. පිරිස කීයක් ආවත් අපි ඒගොල්ලන්ට දෙන්න වෙනවා සංග්‍රහ වියදම් කරන්න වෙනවා. සමරු කලාපයක් දෙන්න වෙනවා. තෑගි පාර්ශවයක් දෙන්න වෙනවා. ඒ නිසා 150 දෙනාට මේක දෙන්න වෙන නිසා 2100 එහෙම වෙනවා. ඒ අනුව දැන් අපි මේකේ හරස් ගුණිතය ගන්නවා x වින 2100යි එහා පැත්තේ 45000 බෙදීම හරස් ගුණිතය 150. එතකොට මේක සුළු කරපුවාම 15 3යි 300යි සමානයි x මෙහා පැත්තේ තියාගත්ත මේ වින 2100 එහා පැත්තට අරගෙන ගියා. එතකොට ඔන්න එනවා ප්‍රවේශ පත්‍රයක මිල ගිය 2400. ඒ කියන්නේ මේ 150 දෙනෙක් ආවොත් ඒ 150 එක් දෙනා තුලින් පිරිවැය ආවරණය කරගන්න. ඒ කියන්නේ අතිරික්ත වුණතාවයක් නැතුව වියදම් ආවරණය කරගන්න නම් එක්කෙනෙක්ගෙන් ආය කරගන්න ඕනේ ටිකට් එක ගාස්තු තමයි 2400 කියලා මෙතන කියන්නේ. දැන් මේ ගාන දැන් කලින් අපි සමච්ඡේද ලක්ෂ්‍ය ඒකක ගාන කියන ගණනය කරා 50යි. කලින් අපි මීට ඉහත රසාංක දෙකේට පිළිතුරු විදිහට මුළු පිරිවැය ආවරණය කිරීමට සහභාගී වෙන පිරිස කියන එකේදී සමච්ඡේදයේ ගාන 50යි. හැබැයි ඒ වෙලාවේ ටිකට් එකක් විකුණන්නේ 3000. ටිකට් එකක් ඒ වෙලාවේ ඉක්කේ 3000. හැබැයි දැන් අහන්නේ ඒ වෙලාවේ ටිකට් එකක් 3000ට වික්ක නිසා තමයි 50ක් සහභාගී වුණු මුළු පිරිවැය ආවරණය වෙන්නේ. දැන් මේක අහන්නේ මේ ප්‍රශ්නේ අහන්නේ ඊට වෙනස් එකක්. මේක අහන්නේ දැන් ඔක්කොම එනවා. 150 දෙනාම එනවා නම් ටිකට් එකක මිල තියෙන්නේ. ඒතර කලින් ටිකට් එකේ මිල 3000යි කියලා දීලානේ සමච්ඡේද
එකකට අය කර ගන්න ඕනේ උපරිම මිල කියලා. උපරිම මිල කියලා මෙතනින් අදහස් කරන්නේ පිරිවැය ආවරණය කර ගැනීමට එක්කෙනෙක්ගෙන් අය කරන ටිකට් එක ගාස්තු කියන එක. දැන් අපිට උත්තරය ආව 2400. මේක හැර මේ 2400 හොයන්න තව ක්‍රම ගණනාවක් තියෙනවා. හරි? නමුත් මේකේ මට වෙනවා මේ වාගේ සූත්‍රයක් හදාගත්තාම ලේසි. සමාජීය ලක්ෂ්‍ය කියන එක කලින් අපි කතා කළ නිසා ඒක ගැන අදහසක් තියෙන නිසා මේක යල්වෙනවා කියලා හිතලා මම මේ සූත්‍රය යොදාගත්තා. ඉතින් මේ 2400 ටිකට් එකට ආය කරොත් එහෙම පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියන එක මේකේ තේරුම. හරිද? හොඳයි අපි බලමු දැන් මේ 2400කට ටිකට් එකක් ආය කරොත් පිරිවැය ආවරණය වෙනවද කියලා. මුළු පිරිවැය ආවරණය වෙනවද කියලා. දැන් ටිකට් එක මිල කීයද 2400. අපි බලමු. ටිකට් එක 2400 වුණොත් ඔක්කොම 150 දෙනාම ආවොත් පිරිවැය ආවරණය වෙනවද කියලා. ඒතර දැන් අපි දන්නවා BP අවස්ථාව දැන් 150. දැන් BP එක සමච්ඡේද ලක්ෂය break even point එක BP 150. ඒතර දැන් මේ වෙලාවේ අපි දන්න ආදායම සමානයි පිරිවැය කියලා. දැන් මම මේ ඔප්පු කරන්න හදන්නේ. 150 සහභාගී වෙන එකිනෙකින් ටිකට් එකට ගන්න 2400. ඒ වෙලාවේදී ආදායම පිරිවැයට සමානයි කියන්නේ. ඒතර ඒ ආදායම තමයි 150 වැඩි කිරීම 2400. ටිකට් එකක මේ. පිරිවැය තමයි පිරිවැය දෙක බෙදනවානේ. විචාල්‍ය සහ ස්ථාවරය. විචාල්‍ය ස්ථාවර. විචාර පිරිවැය එකිනෙකින් 2100ක් එකිනෙකට යනවා. මොකද අර සමුද්‍රාලාපයට, සංග්‍රහයට, තෑගි පාර්සලයට ඒවා 150 දෙනාටම දෙන්න. ඒක වළක්වන්න බෑ. ඒ නිසා 150යින්ම වැඩි කරනවා. ස්ථාවර පිරිවැය එනස් වෙන්නේ නැහැ 45000. දැන් බලන්න සුළු කරලා මෙතන 15 සරක් බිඳුවයි 15 සරක් අතර 60යි 6යි 15 සරක් දෙක 30යි 6යි 30යි 360000. දැන් මෙතනත් ඒ ගාන එනවා 45000. දැන් බලන්න මෙතන බිඳුවයි 15 සරක් එක 15න් 5 දැම්මා එකක් ඉතුරුයි 15 සරක් දෙක 30යි 1යි 31යි. බලන්න 3,60,000ක් එනවා. ඒ කියන්නේ දැන් එක්කෙනෙක්ගෙන් 2400ක් ටිකට් එකකට ආය කළොත්දී සහභාගී වුණොත් 150 දෙනාම අපිට පිරිවැය ආවරණය කරගන්න පුළුවන් 2400ක ටිකට් එකක් එක්කෙනෙකුට නිකුත් කරනවා කියන එකයි මේකේ තේරුම. මේ ප්‍රශ්නේ අහන ප්‍රශ්නේ ඔප්පු කරලා පෙන්නනවා. 2400 ටිකට් එකට ගත්තොත් මුළු පිරිවැය ආවරණය කරගන්න පුළුවන් බව තමයි මේ ඔප්පු කරලා පෙන්නන්නේ. විභාගෙ මෙහෙම කර ඉන්න ඕනේ නැහැ. මම දැන් ඔයාලට පැහැදිලි කරේ මේ වැඩේ වෙනවා කියන එක. කියන්නේ 2400ක් ටිකට් එකකට එක්කෙනෙක්ගෙන් අය කරනවා 150 දෙනාම සහභාගී කරව ගන්නවා පිරිවැය ආවරණය කරගන්න පුළුවන් කියන එක. ඔප්පු කරලා පෙන්නන්නේ. හරි? දැන් අපි යනවා මේකේ 6 වෙනි කොටස. ප්‍රශ්නාන්ත 6. මොකක්ද කියන්නේ? ඒක යන්නේ මෙහෙම එක. විශ්‍රාම ගුරුවරුන්ට ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීම අවශ්‍ය නොවන්නේ. ඒ කියන්නේ විශ්‍රාම ගිහපු අයගෙන් ටිකට් එකක් ගන්න හොඳ නැහැ නේ. ගෙවල් වලට ඉන්න වයස උදවියනේ නේද? ඒ නිසා ඒගොල්ලන් ටිකට් එකක් දෙන්න නැතුව ඉන්නත් මේගොල්ලෝ හිතනවා. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා බලන්නයි හදන්නේ. ඒ කියන්නේ දැන් විශ්‍රාම ගිය 30 දෙනෙක් ඉන්නවනේ. ඒගොල්ලෝ ඉන්න ගන්නත් ඕන. සමහරවිට ඉන්න යන්නවත් බැරුව ඇති ඒගොල්ලෝ. ඒ නිසා ඒගොල්ලන්ගෙන් ටිකට් එකක් ගන්නෙ නැහැ. ඒ වගේම කියනවා ඒගොල්ලෝ ඔක්කොම දැන් ඉන්නේ 24 දෙනෙක්. 24 දෙනා ඉන්නේ. එහෙම වුණොත් මුළු පිරිවැය ආවරණය කිරීමට විකිනියට ප්‍රවේශ පත්‍ර ගන්න කියන එකයි. ඒ කියන්නේ දැන් 24 දෙනා එනකොට 30 දෙනාගෙන් දැන් මේ විශ්‍රාම ගියපු 30 දෙනාගෙන් 24 දෙනා එන්නේ. ඒ 24 දෙනාගෙන් ටිකට් එකේ සල්ලි ගන්නෙ නැහැ. ටිකට් එකට සල්ලි ගන්නෙ නැහැ. ඊට පස්සේ හැබැයි 24 දෙනා ආපුවාම අපි දන්නවා ඒගොල්ලන්ගේ ටිකට් එකක් ගත්තේ නැතුවට එන හැම කෙනෙකුගේම
24 දෙනාටම අපිට දෙන්න වෙනවා සංග්‍රහ වියදමට 1100ක් යනවා. සමරු කලාපයට 225ක් යනවා. තෑගි පාර්සල් 775ක් යනවා. ඒ කියන්නේ 2100ක් ඒ 24 දෙනාට දරන්න වෙනවා. 2100 වැඩි කිරීම 24ක් දරන්න වෙනවා. කවුද මේක දරන්න වෙන්නේ? ඒක දරන්න වෙන්නේ දැන් සුබසාධක සමිතියේ ඉන්න විශ්‍රාම නොගිය ඉතිරි 120 දෙනාට තමයි දරන්න වෙන්නේ. එතකොට දැනට මේගොල්ලන්ගේ ස්ථාවර පිරිවැය තියෙනවා. දැනට ස්ථාවර පිරිවැය තියෙනවා 45000. කලින් අපි හඳුනගත්තා. හැබැයි දැන් අර 24 දෙනා එනවා. විශ්‍රාම ගියයිකින් 24 දෙනෙක් එනවා. ඒගොල්ලන්ට එක්කෙනෙකුකින් 2100ක් එක්කෙනෙක් එක්කෙනෙක් අපිට වියදම් කරන්න වෙනවා. අර ඒගොල්ලන්ගේ තෑගි පාර්සල් සමරු ආගේ දේවල් වලට. හැබැයි ඒගොල්ලන්ගේ සල්ලි අය කරන්නේ නැහැ. එතකොට මේක ස්ථාවර පිරිවැයක් එනවා. අර 24 දෙනාගේ විචාර පිරිවැය. විචාර පිරිවැය ටිකක් ස්ථාවර පිරිවැයට එකතු වෙනවා. එතකොට 24 වැඩි කරනවා 2100. ඒක අනික් අය විසින් දැරිය යුතු ස්ථාවර පිරිවැයක් බවට පත් වෙනවා. ඒතර ඒ අනුව එතන පිරිවැය වෙනවා 24 ඒවා එකක් 24යි දෙකක් ඉතිරි 24 ඒවා දෙකක් 48යි දෙකයි 50400ක්. එතන මේ පිරිවැය දැන් 24 දෙනාගේ ඉන්න ගන්නවා. ඒගොල්ලෝ එක්කෙනෙක් ගෙන්න ගන්නකොට අපිට එකයි වෙනුවෙන් 2100ක් ගෙවන්න වෙනවා. මේ වියදම් දරන්න වෙනවා. නමුත් ඒ අයගෙන් ගන්නේ නැහැ. ඒතර ඒක අනික් අය විසින් දැරිය යුතු ස්ථාවර පිරිවැයක් විදිහට අපි හඳුනා ගන්න ඕනේ. එයන දැන් මුළු ස්ථාවර පිරිවැය වෙනවා අපි කියන්නේ 4යි 5යි 95400ක් වෙනවා දැන් ස්ථාවර පිරිවැය නේද? ඒ දෙකේ එකතු 95400ක් වෙනවා. දැන් අපෙන් අහන්නේ දැන් මේ විදිහට ඒ විශ්‍රාම ගියපු අයගෙන් 24 දෙනෙක් එනවා. ඒගොල්ලන්ගේ ටිකට් වලට සල්ලි ගන්නේ නැහැ. මම කියවා දැන් ඒක ස්ථාවර පිරිවැය මුළු පිරිවැය ආවරණය කිරීමට ප්‍රවේශ පත්‍ර විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව කියලා යනවා. විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ අය මුළු පිරිවැය ආවරණය කිරීමට කිව්ව ගමන් ඔයා මතක් කරගන්න මේ ආන්නේ සමච්ඡේද ලක්ෂය කියන්නේ. සමච්ඡේද ලක්ෂය. නමක් පිරිවැය ආවරණය කර ගැනීමට ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව කියන්නේ සමච්ඡේද ලක්ෂය ඒකට ගන්න කියනවා. එතකොට ඒකට ගන්න වෙන සූත්‍රය තමයි ස්ථාවර පිරිවැය බෙදීම ඒකක දාන. ඒකක දාන. එතකොට දැන් සමච්ඡේද ලක්ෂය ඒකක ගන්න ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. එතකොට මෙතන ස්ථාවර පිරිවැය දැන් 95400යි ඒකක දායකයි කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ රුපියල් 900. රුපියල් 900. හරි? ඒ අනුව නවවරක් එකයි පහට නෑ බිඳුවයි 57 නවවරක් 6. ඒ කියන්නේ සමච්ඡේදයක ගන්න කියන්නේ 106. 106. එතකොට දැන් මේකේ අදහස මේක. දැන් දැනට ඉන්න සාමාජිකයෝ 120 දෙනාම එනවා. හරි? අර විශ්‍රාම ගිය අයගේ 24 දෙනයි එන්නේ. දැන් 24 දෙනාවට ඒගොල්ලන්ගේ සල්ලි ගන්නෙ නෑ. දැන් ටිකට් එකක් ආය කරන්නේ නෑ. හොඳ නෑ කියලා හිතන්නේ ඇති. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා තමයි මේගොල්ලෝ සැලසුම් හදන්නේ. දැන් මේ වැඩේ කරන්න කලින් ඇස්සමීතුවන්න මේක සැලසුමක් හදන්න. දැන් එහෙම වුණොත් එහෙම අපිට පිරිවැය ආවරණය කරගන්න පුළුවන්ද? පිරිවැය ආවරණය කරගන්න නම් කී දෙනෙක් එන්න ගන්න ඕනද? ඔය කිව්වට දැන් අපේ දැනට ඉන්න 120 දෙනා වුණත් 120 දෙනා වුණත් නේන්න පුළුවන් එදාට. සුවදාම මොකද ටිකට් එකක් දැන් ඒගොල්ලන්ගේ 3000ක් ගන්නවනේ. දැන් ඉන්න අයගේ රුපියල් 3000ක ටිකට් එකක් ගන්නවා. ඉතින් ඒගොල්ලොත් 120 දෙනාම නේන්න පුළුවන්. නැවදින් ඉන්න පුළුවන්. ඒ වුණොත් දැන් මේගොල්ලෝ බලනවා එහෙම ඔක්කොම නාවොත් අපේ වියදම් ආවරණය කරගන්න කී දෙනෙක් ආවොත් ඇද්ද කියලා මේ බලන්න. ඒකට අපි දැන් හොයාගත්ත උත්තරේ තමයි
පිරිවැය ආවරණය කරගන්න පුළුවන්ලු අර ඔක්කොම ගන්න 120න් 104 දෙනෙක් ආවම 106 දෙනෙක් ආවම ඇති කියලායි මේකෙන් කියන්නේ. දැන් මම මේ උත්සාහ කරේ ආන්තික පිරිවැය නැත්නම් පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයට අදාළ ගණනය කිරීම ටික විභාග අභ්‍යාසයකින්ම ඔයාට මේක පැහැදිලි කරලා දෙන්න. ඉතින් මම හිතන්නේ මේකෙන් යම් අනිවිඩයක් අදහසක් ගන්න ඇති. ඒක තමයි මගේ සතුට. ආයෙත් දවසක අපි හම්බු මේ වාගේ පාඩමකින් හම්බ වෙමු. ආයෙත්